අපිටත් තියෙන්නේ තාපය පාඩමේ ඝන ප්‍රසාරණය කියන කොටස. ඒක අපේ දෙවෙනි කොටස. ඒකට අපි ගිය සතියේ උෂ්ණත්ව මිතිය අවසන් කරා. එකකින් ගණන් කිහිපයකට හැදුවා. අපි එහෙනම් අද පාඩමට යමු. එතකොට ඔයාලා එහෙනම් ටියුට් එකේ කරලා ගන්න ඒ ඝන ප්‍රසාරණය කියන කොටස ආරම්භ වන පිටුවට පිටු අංක 7 නේද? 7 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා අංක 2 ඝන ප්‍රසාරණය කියලා මාතෘකාව. එතකොට මේ ඝන ප්‍රසාරණය කියන්නේ ඝන ද්‍රව්‍යවල ප්‍රසාරණය. ඉතින් ඔය වගේ අපි දන්න ප්‍රසාරණය වෙනවා කියන්නේ මොකද්ද? මොකක් හරි ඝන ද්‍රව්‍යයක් රත් කළාම, ඒ කියන්නේ යාගේ උෂ්ණත්වය ඉහළ නැංගුවාම එයාගේ පරිමාව වැඩි වෙනවා. එතකොට මේ පරිමාව වැඩි වෙන එකට අපි කියනවා ප්‍රසාරණය වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඝන ද්‍රව්‍ය විතරක් නෙවෙයි ප්‍රසාරණය වෙන්නේ, ද්‍රවත් ප්‍රසාරණය වෙනවා. වායු ප්‍රසාරණය වෙනවා. එතකොට ද්‍රව ප්‍රසාරණය සහ වායු ප්‍රසාරණය අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. හැබැයි මේ පාඩමේ අපි ඉගෙන ගන්නේ ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණය පමණයි. එතකොට ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ නැංගුවාම ඒකේ පරිමාවයේ සිදුවන වැඩිවීමට අපි කියනවා පරිමාව වැඩි වෙන එකට කියනවා අපි ඝන ප්‍රසාරණය කියලා. එතකොට ටියුට් එකේ බලන්න ඝන ප්‍රසාරණය කියන මේ ප්‍රධාන මාතෘකාවට පහළින් පොඩි අර්ථ දැක්වීමක් තියෙනවා. කියවගමු. ඝන ද්‍රව්‍යවල උෂ්ණත්වය වැඩි කළ විට සිදුවන පරිමා වැඩිවීම ඝන ප්‍රසාරණය ලෙස හඳුන්වයි. එතකොට ළමයි ඒක තමයි අර්ථ දැක්වීම පොඩ්ඩක් හයිලයිට් කරලා තියාගන්න එක. හොඳයි. ඊට පස්සේ මේ ඝන ප්‍රසාරණය ළමයි අපි මාතෘකා 3ක් යටතේ තමයි ඉගෙන ගන්නෙ. ඒ මාතෘකා 3ත් නැත්නම් ඒ ප්‍රසාරණයේ ආකාර කියලා කියනවා 3ක් තියෙනවා. ඊට පහළින් බලන්න අංක 1 2 3 කියලා දාලා තියෙනවා රේඛීය ප්‍රසාරණය, වර්ගඵල ප්‍රසාරණය, තුන්වෙනි එක පරිමා ප්‍රසාරණය. ඒතර ඔය තුන් දෙනා අපි වෙන වෙනම ඉගෙන ගන්නවා. ඒ ඉස්සරහට යද්දී අපිට තේරෙන්නේ මොනවද කියලා. හරි. එහෙනම් ළමයි අපි බලමු මොකක්ද මේ රේඛීය ප්‍රසාරණය කියන්නේ. අපි හිතමු මෙහෙම. ඒකේ අර්ථ දැක්වීමට එන්න කලින් පොඩ්ඩක් බෝඩ් එක දිහා බලා ගන්න මම මේ කරන එක. අපි හිතමු මොකක්ද දණ්ඩක් තියෙනවා. දැන් රේඛීය ප්‍රසාරණය අපි දාන්නේ මෙහෙම දඬු වලට. ඊළඟට තියෙනවා දණ්ඩක්. ඔන්න දණ්ඩ. ඊට මෙයාගේ මම ගන්නම් ආරම්භක දිග L නෝට් කියලා. මෙන්න මේ දිග L නෝට්. මම ඊට පස්සේ කරන්නේ මෙයාගේ උෂ්ණත්වය ඉහළ නංගනවා ඩෙල්ටා තීටා කියලා උෂ්ණත්ව ප්‍රමාණයකින්. මම ඒක මෙහෙම ලියන්නම්. මෙයාගේ උෂ්ණත්වය ඉහළ නංගනවා කියන්නේ ඉහළ තීතලයක් දාලා කොච්චරකින්ද සෙල්සියස් ඩෙල්ටා තීටා ප්‍රමාණය. එහෙම තමයි අපි සංකේතවත් කරන්නේ. ඉහළ නංගනවා කියන්නේ ඉහළ තීතලයක් දානවා. කොච්චර උෂ්ණත්වයකින්ද කියන එක ඩෙල්ටා තීටා කියලා ලියනවා. ඊට පස්සේ මෙයාගේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංගුවාම අපි දන්නවා දණ්ඩක් නම් මොකද වෙන්නේ? ඒ දණ්ඩේ දිග වැඩි වෙනවා. දැන් මේ හරිය කොහොමද තියෙන්නේ? අපි හිතමු අර පැත්තෙන් දිග වැඩි වුණා. එහෙම තමයි දඬු වල රත් කරාම යක් කියන ප්‍රසාරණය වෙනවා කියලා. ඒක දිග වැඩි වෙන එක තමයි වෙන්නේ. වර්ගඵල එකත් වැඩි වෙනවා. ඒකට සාමාන්‍ය දණ්ඩකේ වර්ගඵල ප්‍රසාරණයට වඩා අර දිග වැඩි වෙන එක තමයි අපිට කැපිලා පේන්නේ. ඒතර මේ දිග වැඩි වෙන එක තමයි මෙතන අපි සලකන්නේ. ඒක මොන්න දිග වැඩි වුණා. මෙච්චරක දිගක් තිබ්බ දණ්ඩේ දැන් අලුත් දිග මේක. අතට මෙයාගේ මේ අලුත් දිග මම L කියලා ගන්නවා. අන්න L. ආරම්භක දිග L not අලුත් දිග සිම්පල් L. එතකොට දැන් අපේ මාතෘකාව රේඛීය ප්‍රසාරණය මොකක්ද කියන එක. ඇත්තටම ළමයි රේඛීය ප්‍රසාරණය කියන්නේ රේඛීය ප්‍රසාරණය කියන්නේ
මේ දණ්ඩේ උෂ්ණත්වය ඉහළ නැංගුවාම ඒකේ වැඩි වුණ දිගට තමයි රේඛීය ප්‍රසාරණය කියලා කියන්නේ. වැඩි වූ දිග. දැන් මෙතන නම් මෙන්න මෙච්චර දිගක් නේ මේකේ වැඩි උනේ නේ. ඔන්න ඔය වැඩි වෙච්ච දිගට අපි කියනවා රේඛීය ප්‍රසාරණය. මෙන්න මේ දිග. ඔන්න ඔය දිගට අපි කියනවා රේඛීය ප්‍රසාරණය. සාමාන්‍ය අපි සංකේතවත් කරන්නේ මේ රේඛීය ප්‍රසාරණය ඩෙල්ටා L කියලා. ඒකට මේ ඩෙල්ටා L තමයි රේඛීය ප්‍රසාරණය. සාමාන්‍ය ඩෙල්ටා L කියලා දාන්නේ. ඔකට තමයි රේඛීය ප්‍රසාරණය. ඩෙල්ටා L හොයන්න පුළුවන් කොහොමද? මේ අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරාම අපිට ඩෙල්ටා L ලැබෙනවා. ඩෙල්ටා L ලියන්න පුළුවන් මොකක්ද කියලා? L වෙනා L නෝට් කියලා අපිට ලියන්න පුළුවන්. ඒක ඕක තමයි රේඛීය ප්‍රසාරණය කියන්නේ. හරිම සරල දෙයක්. ඒ කියන්නේ කිසියම් දණ්ඩක උෂ්ණත්වය ඉහළ නැංගුවාම එයාගේ දිගෙහි සිදුවන වැඩිවීමට අපි කියනවා රේඛීය ප්‍රසාරණය. එතකොට ඒක අවසාන දිගින් ආරම්භක දිග අඩු කරාම දෙනවා. මේක දැන් එහෙම කොටු කරගන්නේම අවශ්‍ය නැහැ. මොකද ඒක කටපාඩම් කරගන්න තරම්වත් දෙයක් නෙවෙයිනේ. අවසාන දිගෙන් ආරම්භක දිග අඩු කරාම දිගේ වැඩිවීම දෙනවා. ප්‍රසාරණය දෙනවා. එතකොට මේ රේඛීය ප්‍රසාරණය මොකද්ද? මෙයාගේ ඒකකය. මොනවාද ඒක? ඩෙල්ටා L කියන්නේ දිගක් නේද? නම් රේඛීය ප්‍රසාරණය කියන ළමයි දිගක් වැඩි වූ දිගට. රේඛීය ප්‍රසාරණය ඒකකය දිගෙදී ඒකක කියන්නේ මීටරනේ. නම් මීටර තමයි රේඛීය ප්‍රසාරණය ඒකකය. පැහැදිලි? හරි. දැන් පොඩ්ඩක් රේඛීය ප්‍රසාරණය කියලා මාතෘකාවට පහලින් ඒකේ අර්ථ දැක්වීම කියව ගමු. උෂ්ණත්වය වැඩි කළ විට කිසියම් වස්තුවක දිගෙහි සිදුවන වැඩිවීම රේඛීය ප්‍රසාරණය ලෙස හඳුන්වනවා. හරිනේ? දිගෙහි සිදුවන වැඩි කියන්නේ හරි ඩෙල්ටා L නේ. හොඳයි ඒක හයිලයිට් කරගන්න ඒ අර්ථ දැක්වීම. හරි. දැන් මෙන්න මේ රූපේ මේ පහළ දීලා තියෙන ඉඩේ ඇඳ ගන්න ඕන. දැන් ඔයාලට තේරෙනවා නෝට් එක ලියන විදිය දැන් අපි නේද මේ තුන්වෙනි දවසනේ. මේ ඉඩ කැලි දෙක නැත්නම් මේ දඬු දෙක විතරක් ඇඳලා දීලා තියෙනවා. ඒ දඬු දෙකේ ඉතුරු කොටස් ටික සම්පූර්ණ කරලා ඒකට දකුණු පැත්තෙන් මේ ටික ලියා ගන්න. හරිනේ? හොඳයි එහෙනම් ඇඳ ගන්නකෝ. හොඳයි ළමයි. දැන් එහෙනම් ඔයාලා ඒක ඇඳගත්තනේ. දැන් අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු. රේඛීය ප්‍රසාරණතාව නේද? එහෙමනේ තියෙන්නේ. හරි. වරහන් තියෙන එකට අපි පාවිච්චි කරන සංකේතය ඇල්ෆා. කලින් රේඛීය ප්‍රසාරණය දැන් මොකද රේඛීය ප්‍රසාරණතාව මොකක්ද කියලා බලමු. අපි මේක තේරුම් ගන්න කලින් ඉස්සෙල්ලාම අපි පොඩක් අර්ථ දැක්වීම එකපාරක් කියවගෙන ඉමු. හරි. කියවගමු පළවෙනි පාඩට මේ අර්ථ දැක්වීම. මාත් එක්කම බලා ගන්නකොළොත් ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවූ විට එහි ඒකක දිගක සිදුවන ප්‍රසාරණය එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාව ලෙස හඳුන්වයි. ටිකක් දිගයි. හරි. ඒ වුණාට මේ ඕක මම සමීකරණයක් ඔප්පු කරද්දී ඔක තව පැහැදිලි කරලා දෙනවා. දැන්ට ඔකට හයිලයිට් කරගන්න ඔය අර්ථ දෙක. ඔක කටපාඩම් වෙන්න ඕනේ. විභාග වල අහනවා. හයිලයිට් කරගන්න එක. හරි. දැන් ඒක හයිලයිට් කරගත්තානේ. දැන් ආපහු මේ බෝඩ් එකට එන්න. හරි. කලින් ඇඳපු එකම තමයි තියෙන්නේ. ඩෙල්ටා L මම පැත්තකින් එල්ලි නෝට් කියලා ලියාගත්තා. දැන් රේඛීය ප්‍රසාරණතාව ඇල්ෆා කියලා තමයි තිබ්බේ නේද? මොකක්ද ඇල්ෆා කියලා තිබ්බේ? දැන් ආයෙ අර්ථ දැක්වීම මෙහි ඉස්සරේ බලන්න. මොකක්ද තිබ්බේ? ඇල්ෆා කියන්නේ මොකක්ද? රේඛීය ප්‍රසාරණතාව. ඇල්ෆා කියන්නේ එක. එයාලා කියනවා ඝන ද්‍රව්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවූ විට එහි ඒකක දිගක සිදුවන ප්‍රසාරණයටලු රේඛීය ප්‍රසාරණතාව කියලා කියන්නේ. ප්‍රසාරණයනේ. දැන් මේකේ ප්‍රසාරණය කොච්චරද මේ සිද්ධියේ? ඩෙල්ටා L. එහෙනම් ඔන්න ඇල්ෆා කියන්නේ ඩෙල්ටා L. හැබැයි කොච්චරකටද කියන්නේ ගානේ? සෙල්සියස් 1කට හෝ කෙල්වින් 1කට.
හැබැයි දැන් මෙච්චර ප්‍රසාරණයක් උනේ කොච්චර උෂ්ණත්ව වෙනසකටද? ඩෙල්ටා තීටට නේ. හැබැයි ඇල්ෆා කියන්නේ ඩෙල්ටා තීට උෂ්ණත්ව වෙනසකට නෙවෙයි සෙල්සියස් 1කට. එහෙනම් මේ සෙල්සියස් 1ක් සඳහා ප්‍රසාරණය බලන්න මේ ඩෙල්ටා තීටගෙන් බෙදනවා. තේරෙනවද? ඩෙල්ටා තීටා උෂ්ණත්වයකට ඩෙල්ටා එල් ප්‍රසාරණයක් කියන්නේ. සෙල්සියස් ඒකක උෂ්ණත්වයකට බලන්න මොකද ගන්න ඕනේ? ඩෙල්ටා එල් ඩෙල්ටා තීටා බෙදලා. සෙල්සියස් 1කට බලන්න. ඒ වගේම ඊට අමතරව කියනවා ඉහළ නැංවූ විට සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවූ විට එහි ඒකක දිගකලු ප්‍රසාරණය බලන්න ඕනේ. ඒක තමයි ඇල්ෆා කියන්නේ. ඒකක දිගක. දැන් මේ ඩෙල්ටා එල් ආවේ කොච්චර දිගකටද? එල් නෝට් දිගකට නේද? හැබැයි ඇල්ෆා කියන්නේ ඒකක දිගකට. එල් නෝට් දිගකට තමයි ඩෙල්ටා එල් ආවේ. එහෙනම් ඒකක දිගකට බලන්න මේක එල් නෝට් ගෙනුත් බෙදෙනවා. එතකොට ඔන්න අපිට එනවා ළමයි ඇල්ෆාට සමීකරණය. ඕක අපි කටපාඩම් කරගන්නවා ගණන් හදද්දී ඕනෙනවා ඇල්ෆා සමානයි ඩෙල්ටා එල් බෙදීම එල් නෝට් ඩෙල්ටා තීටා කියලා. මේක මතක තියාගන්න. දකින්න මේක අපි highlight මේ කොටු කරගන්නවා. ඊට පස්සේ අපි මතක ඇති අපි අංක දාගෙන ආව නේද? තාම එක සමීකරණයක් මට මතක විදිහට අපි කරේ. ඒක මම හිතන්නේ පළවෙනි සමීකරණය නේද? එහෙනම් මේක කීවෙනි සමීකරණයද? මොන කරලා අපි අංක දෙක කියලා දාගමු. මේක අපේ දෙවෙනි සමීකරණය. පැහැදිලිද? හරි. එතකොට ඊට පස්සේ මේකේ පද ටික පොඩ්ඩක් මම පැත්තකින් අඳුන්වන්නම්. ඩෙල්ටා එල් කියන්නේ රේඛීය ප්‍රසාරණය නේ. එල් නෝට් කියන්නේ ආරම්භක දිග. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. කියන්නේ වැඩි කිරීමක් අතර වැඩි වීමක් කමන්නේ උෂ්ණත්ව වෙනස කියලා. ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතාව. ඒක මාතෘකාවෙම තියෙනව නේද? ආයෙක ඕන ලියමුකෝ. ඇල්ෆා කියන්නේ රේඛීය මෙතන පොඩි පේජයක් ඉතුරු කරලා ලියන්න. මෙතන පේජයක් ඉතුරු කරලා ලියන්න. ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසාරණතාව. එතන මේ ඇල්ෆාගේ ඒකක මොනවාද? ඒකක මේ ඩෙල්ටා එල් කියන්නේ මීටර. එල් නෝට් කියන්නේ මීටර. ඩෙල්ටා තීටා කියන්නේ සෙල්සියස්. ඔක කෙල්වින් වෙනත් පුළුවන්. එහෙම වුණත් මොකක්ද වෙන්නේ? මීටරට මීටර කැපිලා सेल्सियस अंशक යටනේ. ඒකට ඇල්ෆා ගේක්‍රිය අපි සාමාන්‍යයෙන් සෙල්සියස් अंशකයට ගන්න පුළුවන්. නැත්නම් කෙල්වින් නම් කෙල්වින් කියලා ගන්නත් පුළුවන්. ඕක තමයි ළමයි එකේ එක. අංකයි මක. දැන් ආපහු බෝඩ් එක දිහා බලා ගන්න. මේක අපි තවත් සමීකරණයක් ඔප්පු කරනවා. ඒකත් ගණන් වල ඕන වෙනවා. මේක මෙන්න මේ හරියම වගේ ඔප්පු කරන්න ඔයාලා ලියාගද්දී ඔයාලට දීලා තියෙන ඉඩ බලලා ලියා ගන්න. මට මේ හරිය ලියුවොත් මේ යටවටම යන්නේ. ඊට හොඳ මෙන්න මේ හරියම වගේ ලියන එක මම මෙතන ලියන්නේ. මේකට පස්සේ මෙතනට එන්න ඕන ඕගොල්ලෝනේ. විතරම ලියන්නේ මෙහෙමයි. දැන් අපිට ආවනේ. දැන් අපි කලින් ඉගෙන ගත්තා ඩෙල්ටා එල් නැත්නම් රේඛීය ප්‍රසාරණතාව දෙනවා. ප්‍රසාරණය දෙනවා. එල් නෝට් කියන්නේ. දැන් ටිකට් කලින් ඉගෙන ගත්තා. එහෙනම් මෙතන මේ ඩෙල්ටා එල් වෙනුවට මට එල් නෝට් ආදේශ කරන්න පුළුවන්. ඒතර ඇල්ෆා සමාන වෙනවා ඩෙල්ටා එල්ට දාන එල් නෝට් බෙදීම එල් නෝට් ඩෙල්ටා තීටා.
ඊට පස්සේ හරස් කුටිය දැම්මොත් මට L L not සමාන කරගන්න පුළුවන් L not alpha delta theta. මේක L උත්තර කරගන්න. එතකොට ඍණ L not එහා පැත්තට ගියාම ධන L not එනවා. L not ධන L not alpha delta theta. L සමාන වෙනවා. මෙතන L not පොදුපදේ එළියට ගන්න. L not වාරයක් 1 ධන alpha delta theta. මෙන්න මේ සමීකරණයත් අපිට ගණන් හදද්දී අවශ්‍යයි. මේකත් අර කලින් වගේම මොන කරන සමීකරණයක්. අපි එක අංක 3 කියලා දාගමු. හරි. එතකොට මට මෙතන මේ ඉඩක් ඉතුරු කරද්දී මේ L ගේ පදේ ලියා ගන්න. එතකොට මම මෙතන L කියන එක දැන් කියන්නේ මොකද්ද? L not කියන ආරම්භක දිග L කියන්නේ අවසාන දිග. හරි. දැන් එතකොට මේ සමීකරණ දෙක තමයි ළමයි මට කියලා දෙන්න ඕනුනේ. ඒ වගේම මතක තියාගන්න මේ අල්ෆා කියන්නේ ද්‍රව්‍යයේ ගුණයක්. මොකක්ද ද්‍රව්‍යයේ ගුණයක් කියන්නේ? මේ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍යයක් තියෙනවනේ යකඩ හරි, වානේ හරි, තඹ හරි, මොකක් හරි, ලී හරි, ප්ලාස්ටික් හරි. අන්නේ ද්‍රව්‍යයට අදාළ ගති ගුණයක් තමයි අල්ෆා කියන්නේ. යකඩ වලට අල්ෆා එක අගයක්. ප්ලාස්ටික් වලට තව අගයක්. වානේ වලට තව අගයක්. ඒ වගේ ද්‍රව්‍ය මත රඳාපවතින ගුණයක්. දැන් ප්ලාස්ටික් නම් ප්ලාස්ටික් වලට කියලා එකම අගයක් දෙන්න බෑ. ප්ලාස්ටික් වර්ගයෙන් වර්ගයට මේ අල්ෆා වෙනස් වෙනවා. අන්න ඒ වගේ ද්‍රව්‍ය මත මේ දණ්ඩ හදලා තියෙන ද්‍රව්‍ය මත රඳාපවතින ගුණයක් තමයි මේ අල්ෆා කියන්නේ. හොඳයි ළමයි. එතකොට දැන් ඔයාලගේ රේඛීය ප්‍රසාරතාව මාතෘකාවට පහලින් මේ දඬු දෙක විතරක් දීලා තියෙනවා. ඒ රූපේ සම්පූර්ණ කරගන්න. ඊට අමතරව මේ සමීකරණ ඔප්පු කිරීම සහ අර්ථ දැක්වීම ටික පද ටික ඒ ටික ඔයාලගේ තියෙන ඉඩ ගලපලා ලියාගන්න. ගලපලා ලියාගන්න එක ඔයාලට බාරයි. ඒක කොහමද දීලා තියෙන ඉඩ ඇතුලේ මේ ඔක්කොම ටික ලියා ගන්න ඕනේ. තේරුණානේ? මම මේක ස්ක්‍රීන් එකට අරන් දෙන්නම්. පැහැදිලිව ඒ නෝට් එකට මේ ටික එකතු කරගන්න. හොඳයි ළමයි. දැන් එහෙනම් අපි සමීකරණ දෙකක් මේ වෙන විට අපි ඉගෙනගෙන තියෙනවා රේඛීය ප්‍රසාරණය යටතේ. එතකොට දැන් අපි ගානක් හදන්න යන්නේ. දැන් පොඩ්ඩක් පෙරලා ගන්න. ඔයාලගේ ටියුට් එකේ පිටිපස්සේ තියෙනවා බහුවර්ණ ගණන් තියෙන ස්ථානයක් නේද? 61 වෙනි පිටුවට යන්න. ඒකේ තියෙනවා බහුවර්ණ ගැටලු කියලා මාතෘකාව තියෙනවා. ඊට පහලින් 4.2 ඒ කියන්නේ 4 වෙනි පාඩේ මේ දෙවෙනි කොටස ඝන ප්‍රසාරණය කියලා මාතෘකාව තියෙනවා. ඊට පස්සේ ඝන ප්‍රසාරණය යටතේ බහුවර්ණ ගණන් 17ක් තියෙනවා. එතකොට මේ පහුගිය අවුරුදු වල ආපු පාස් පේපර්ස් බහුවර්ණ ගැටලු නේ විභාග වල ආපු බහුවර්ණ ගැටලු ටිකක් තමයි ඔය තියෙන්නේ. ඒතර ඔය ගැටලු ටික තමයි දැන් අපි හදන්න යන්නේ. ඒ බහුවර්ණ ගණන් වල 13 වෙනි ගාන පෙරලා ගන්න. ඝන ප්‍රසාරණය යටතේ තියෙන 13 වෙනි ගාන. ඒකේ තියෙනවා එක්තරා පරීක්ෂණයකදී දිග 2 සෙන්ටිමීටර වන කියලා අන්න එහෙම පටන්ගෙන තියෙන ගානට යන්න. අන්න ඒ ගාන තමයි දැන් හදන්න යන්නේ. මෙහෙම කරන්න ළමයි. මම මේ ටික කියන ටික හරි වුණාම මේ වීඩියෝ එක නවත්තලා පෝස් කරලා ඒ 13 වෙනි ගාන තනියෙන් හදන්න. පොතේ හදන්න. හදලා ඊට පස්සේ ගාන හැදුවට පස්සේ ආය වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට මම පෙන්නන්නම් ඒක හදන විදිහ. එතකොට හරියට හරි දාගන්න පුළුවන්. වැරදුනා ඉන්නවනම් ඒකේ මේ වැරද්ද හදා ගන්න පුළුවන්. හොඳයි ළමයි. එහෙනම් දැන් මෙහෙම වීඩියෝ එක නවත්තලා ගාන හදන්න පටන් ගන්න. මොකද ගාන 13 වෙනි බහුවර්ණ ගැටලුව. හරි පටන් ගන්න. හොඳයි ළමයි. එහෙනම් අපි මේ 13 වෙනි ගාන හදමු. හදලා ඔයාලා දැන් හදලා තියෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් වැරදිච්ච තැන් තියෙනවා නම් හදා ගන්න. හරි? ඉතින් මම ගාන පොඩ්ඩක් කියවන්න. එක්තරා පරීක්ෂණයකදී දිග 2 සෙන්ටිමීටර් වන කැපිටල් R ඇලුමිනියම් දණ්ඩේ කලම්ප නොකරන ලද කෙළවර 10 නැනෝමීටර් තප්පරයට නියත වේගයකින් චලනය කළ යුතුව ඇත. nm කියන්නේ නැනෝමීටර්. ඊට පස්සේ කියනවා මෙය සිදුවීම සඳහා දණ්ඩේ උෂ්ණත්වය ඉහළ නැංවිය යුතු ශීඝ්‍රතාව කියලා වරහන් ඇසේ ඇලුමිනියම් වල රේඛීය ප්‍රසාරණතාව ඇල්ෆා දීලා තියෙනවා.
දෙක වැඩි කිරීම 10 ඍණ 5යි. ඒතර මම ගන්නම් මේ රූපේ පොඩ්ඩක් මම මෙතන අඳින්නම්. නදාන්න. ඊට මේ දන්නේ දිග දෙනවා අපිට. සෙන්ටිමීටර් 2යි. ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ කෙලවර ඉස්සරහට යන්න ඕනලු. තප්පරයට කොච්චර දැන් මේක රත් කරනවා. රත් කරාම තප්පරයක් ඇතුළත මෙයා මේ කෙලවර ඉස්සරහට යන්න ඕන කියන කොච්චර දිගක් දුරද? තප්පරයට නැනෝමීටර් 100ක්. එහෙනම් අපි තප්පරයක් සලකලා ගන්න හදමු. දැන් තප්පරයක් ඇතුළත මේ දණ්ඩ ප්‍රසාරණය වෙන්න ඕන කීයද? මේ කෙලවරට නැනෝමීටර් 100ක් ඉස්සරහට යන්න ඕන තප්පරයකට. ඒ කියන්නේ තප්පරයකදී සිදුවන ප්‍රසාරණය නැනෝමීටර් 100ක් වෙන්න ඕන. එතකොට මෙහෙම තප්පරයක් ඇතුළත දණ්ඩ නැනෝමීටර් 100කින් දිග වැඩි වෙන්න නැත්නම් දණ්ඩ නැනෝමීටර් 100කින් ප්‍රසාරණය වෙන්න නම් මෙයාගේ උෂ්ණත්වය කොච්චරක් ඉහළ නංවන්න ඕනද? එතකොට එහෙම වෙන්න නම් ඩෙල්ටා තීටා කොච්චරක් වෙන්න ඕනද? තප්පරයට ඩෙල්ටා තීටා තමයි අහන්නේ. පැහැදිලි? එතකොට ඒක හරි ලේසි. ඇල්ෆාට තියෙන සමීකරණය චුට්ටක් අපි ලියමු. මොකද ඇල්ෆාට තියෙන්නේ ඩෙල්ටා L බෙදීම L0 ඩෙල්ටා තීටානේ. දැන් අපි ඩෙල්ටා තීටා හොයන්නේ. તો ඩෙල්ටා තීටා මුක්ත කරගන්න. ඩෙල්ටා තීටා සමානයි ඩෙල්ටා L බෙදීම L0 alpha. හරි දැන් ආදේශ කරමු. ඩෙල්ටා කියන්නේ කීයද? නැනෝමීටර් 100යි. දැන් එහෙම බෑ. ඔක මීටර් කරන්න ඕනේ. SI වලින් ආදේශ කරන්න. නැනෝමීටර් මීටර් කරන්නේ කොහමද? 10 න් 9න් වැඩි කරන්න ඕනේ. බෙදීම L0 කියන්නේ සෙන්ටිමීටර් 2 1 මීටර් කරන්න. તો 2 වැඩි කිරීම 10 න් 2 නේ. ඇල්ෆා කියන එක ළමයි ගානේ දීලා තියෙනවා. 2 වැඩි කිරීම 10 න් 5යි. එතකොට අය ටික ලස්සනට කැපිලා යනවානේ. මෙතන බිංදු 2 නාගය ඍණ 7යි උඩට. එතකොට ඍණ 2 ඍණ 5 එකතු වුණා ඒත් ඍණ 7ක් එනවානේ. කැපිලා යනවා. එතකොට 2 වරක් 2 4යි. එතකොට 1 බෙදීම 4 කියන්නේ 0.2යි 5යි කියලා එනවා ඩෙල්ටා තීටා. ඔයගොල්ලෝ හිමින් සුළු කරගන්න මම මේක පාරම් කරා. එතකොට ඒක කොහොමද? ඩෙල්ටා සෙල්සියස් ඔක කෙලින් දෙන්නත් පුළුවන්. මේ ඔක්කොම සිද්ධ වුණේ තප්පරයකටනේ. එහෙනම් තප්පරයට. කියන්නේ තප්පරයකට උෂ්ණත්වය සෙල්සියස් 2.5කින් ඉහළ නැංගුවොත් තමයි ඒ තප්පරය තුල මේකේ දිග නැනෝමීටර් 100ක් වැඩි වෙන්නේ. ඒක ඔන්නෝක තමයි ළමයි ගාන හදන ක්‍රමය. එහෙනම් වැරදිච්ච අය ඉන්නවනම් හරියට හදාගන්න. හරි ගියේ ඉන්නවනම් ඒක හරියට පන්දා ගන්න. හරි වැඩේ කරගන්න. හොඳයි ළමයි. අපි එහෙනම් අපේ ඊළඟ මාතෘකාවට යමු. ඊළඟ පිටුවේ තියෙන මොකක්ද මාතෘකාව? පෙරලා ගන්න. වර්ගඵල ප්‍රසාරණය කියලා. එතකොට මේ වර්ගඵල ප්‍රසාරණය කියන එක අපි මොකක්ද කියලා බලමු. ඒකත් හරි සරලයි. අපි හිතමු මෙහෙම මංගාව තියෙනවා තහඩුවක්. මොකක් හරි ලෝහ ද්‍රව්‍යයක් හරි මොකකින් හදපු තහඩු කැවැල්ලක් තියෙනවා. එතකොට මෙයාගේ වර්ගඵලය A0 කියලා හිතමු. ඊට පස්සේ මෙයාව අපි රත් කරනවා. කියන්නේ මෙයාට කිසියම් තාපයක් දීලා මෙයාගේ උෂ්ණත්වය ඉහළ නංවනවා. අපි දුන් ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් මෙයාගේ උෂ්ණත්වය වැඩි කරා කියලා. එතකොට මෙයාගේ වර්ගඵලය වැඩි වෙනවා. එතකොට මෙයාගේ වර්ගඵලය මෙන්න මේ විදිහට වැඩි වෙනවා. ලොකු වෙනවානේ. ඔච්චර ලොකු වෙන්නේ නැහැ. අට වලට පේන්න තමයි මේ ලොකු නැන්දේ. මේ වර්ගඵලය වැඩි වෙනවා. එතකොට දැන් මෙයාගේ මේ අලුත් වර්ගඵලය මම කැපිටල් A කියලා ගන්නවා. මුළු වර්ගඵලය කැපිටල් A. එතකොට මෙයාගේ වැඩි වෙච්ච වර්ගඵලය මම ගත්තොත් මේ A0 වර්ගඵලය මම මේක ඇතුලේ අඳින්නම්. නෝගි ගන්න. එතකොට මෙන්න මෙච්චර වර්ගඵලයක් වැඩි වුණානේ.
ඔන්න ඔය වැඩි වෙච්ච වර්ගඵලයට අපි වර්ගඵල ප්‍රසාරණය කියලා කියනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඩෙල්ටා A කියන සංකේතය තමයි පෙන්නන්නේ. එතකොට ඩෙල්ටා A කියන්නේ තමයි මම මේ පාට කරපු කොටස. ඔන්න ඔකට අපි කියනවා වර්ගඵල ප්‍රසාරණය කියලා. එතකොට කවුරුහරි අපිට කියන්න පුළුවන් වර්ගඵල ප්‍රසාරණය හොයන්න. එතකොට මම ලියුවොත් වර්ගඵල ප්‍රසාරණය. අපි සාමාන්‍යයෙන් ඩෙල්ටා A කියන සංකේතය තමයි දාන්නේ. එතකොට මේ ඩෙල්ටා A කියන එක සමාන වෙනවා ළමයි. මොකටද? මේ අවසාන වර්ගඵලයේ ආරම්භක වර්ගඵලය අඩු කරාම වැඩි වෙච්ච වර්ගඵලය දෙනවනේ. දැන් ඩෙල්ටා A සමාන වෙන්නේ අවසාන වර්ගඵලය අඩු කිරීම ආරම්භක වර්ගඵල. ඒ ඔන්න ඔය විදිහට වර්ගඵල ප්‍රසාරණය කරන්න පුළුවන්. එතන වර්ගඵල ප්‍රසාරණය ඒකක මොනවාද? වර්ගඵලයක් නේ. එහෙනම් වර්ගඵල ඒකකම තමයි මොනවාද? වර්ග මීටර් කියලා ගන්නවා. හරි. බොහොම සරල දෙයක්. දැන් පොඩ්ඩක් අය වර්ගඵල ප්‍රසාරණයේ මාතෘකාවට පහලින් තියෙන අර්ථ දැක්වීම කියව ගමු. මොකක්ද කියන්නේ? උෂ්ණත්වය වැඩි කළ විට ඝන ද්‍රව්‍යයක වර්ගඵලයේ සිදුවන වැඩිවීම වර්ගඵල ප්‍රසාරණය ලෙස හඳුන්වයි. එතකොට ඒ වර්ගඵලයේ වැඩි වෙච්ච ප්‍රමාණයට අපි වර්ගඵල ප්‍රසාරණය කියනවා. හරි. ඒ අර්ථ දැක්වීම highlight කරගන්න. ඊට පස්සේ හරි highlight කරගත්තද? කරගන්නකො. හරි. දැන් ඊට පහලින් මෙන්න මේ රූපය සම්පූර්ණ කරලා දකුණු පැත්තේ මෙන්න මේ ටික ලියා ගන්න. හොඳයි ළමයි අපි එහෙනම් ඊළඟට මාතෘකාව වර්ගඵල ප්‍රසාරණතාව කියලා තියෙනවා නේ. සංකේතය බීටා සංකේතය තියෙනවා. අපි ඒක පොඩ්ඩක් කියවගමු. කියව ගන්න හැමෝම ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවූ විට එහි ඒකක වර්ගඵලයක සිදුවන ප්‍රසාරණය එම ද්‍රව්‍යයේ වර්ගඵල ප්‍රසාරණ ලෙස හඳුන්වනවා. හරි. දැන් ඔක highlight කරගන්නකො. අපි ඔක තේරුම් අරගමු. ඉස්සලා highlight කරගන්න. හොඳයි. දැන් බෝඩ් එක දිහා බලා ගන්න. දැන් මේ සිද්ධිය ඒක එහෙමම තමයි. ඔකට තමයි අපි ඒ අර්ථ දක්වන්නේ බීටා නැත්නම් වර්ගඵල ප්‍රසාරණතාව. දැන් එතකොට දැන් වර්ගඵල ප්‍රසාරණතාව සංකේතය නම් බීටා නේද? බීටා කියලා කියන්නේ මොකද්ද? අර්ථ දැක්වීමෙන් ගමු. මොකද්ද කියන්නේ? සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් උෂ්ණත්වය ඉහළ නැංවුවාම ඒකක වර්ගඵලයක ප්‍රසාරණයට තමයි ප්‍රසාරණතාව කියලා කියන්නේ. එහෙනම් ප්‍රසාරණය කියන්නේ ළමයි ඩෙල්ටා A නේ. ඩෙල්ටා A. හැබැයි කොච්චර උෂ්ණත්වය වෙනස කරද? බීටා කියන්නේ අර්ථ දැක්වීමට සෙල්සියස් 1කට. දැන් මෙතන කොච්චර වෙනසකද මේ ඩෙල්ටා A ප්‍රමාණය ප්‍රසාරණය වුනේ? ඩෙල්ටා තීටා ප්‍රමාණයකට. එහෙනම් සෙල්සියස් 1කට බලන්නේ ඒක ඩෙල්ටා තීටාගෙන් බෙදන්න ඕන. හරි. ඒ වගේම අර්ථ දැක්වීම කියන්නේ ඒකක වර්ගඵලයකට. මෙච්චර ප්‍රසාරණය කර කොච්චර වර්ගඵලයකටද? A not වර්ගඵලයකට. එහෙනම් ඒකක වර්ගඵලයකට ප්‍රසාරණය බලන්න මේක A not කිනොත් බෙදන්න. ඔන්න ඒ විදිහට අපිට ඔන්න බීටාට සමීකරණයක් එනවා. බීටා ඩෙල්ටා යට A not ඩෙල්ටා තීටා කියනවා. ඔක අපි කටපාඩම් කරගන්න ඕන. දැන් මෙතනින් පස්සේ මම අංක දැන් මට අංක මතක තියාගන්න බෑ. මම මේව රවුමක් දාලා තියෙනවා. ඔයාලා ඒ පිළිවෙලට අංක දාන්න. දැන් මම හිතන්නේ මේක 4 නේ. ඒතකොට මේ 4 නම් 4 දාන්න. පිළිවෙලට ඔයගොල්ලෝ දැන් මෙතනින් පස්සේ අංක දාගෙන යන්න. හරි. ඔක අපි කටපාඩම් කරගන්න ඕන. එතකොට මේකේ පද ගත්තොත් පද ටිකක් මම මෙතන ලියන්න. මොකද්ද ඩෙල්ටා A කියන්නේ? වර්ගඵල ප්‍රසාරණය නේ. ඩෙල්ටා A අර්ථ දක්ව ගන්නවා. වර්ගඵල ප්‍රසාරණය. ඊට පස්සේ A not කියන්නේ ආරම්භක වර්ගඵලය.
ඊට පස්සේ ඩෙල්ටා තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස නේ. එතන වැඩි වෙච්ච උෂ්ණත්වය අපි වෙනස කියලා ලියමු. උෂ්ණත්ව වෙනස. බීටා කියන්නේ වර්ගඵල ප්‍රසාරණතාවය. ඒක තමයි අපේ මාතෘකාවත්. වර්ගඵල ප්‍රසාරණතාව. එතකොට මේ බීටාගේ ඒකක මොනවද එන්නේ? බීටා ඒකක ඩෙල්ටා එකේ ඒකක වර්ග මීටර. A නෝට් ගේ එකකත් වර්ග මීටර. ඩෙල්ටා තීටා කෙල්වින් හෝ සෙල්සියස්. සෙල්සියස් කියන්නේ වර්ග මීටර කියපුවම සෙල්සියස් උඩට එනවා. සෙල්සියස් අංශකයට නැත්නම් කෙල්වින් නම් කෙල්විනයට. අවුලක් නැහැ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි අර කලින් රේඛීය ප්‍රසාරණතාවය කරා වගේ මේකෙත් තව සමීකරණයක් අපි ඔප්පු කරගන්නවා. ඒක කරන හැටි බලමු. ඒකත් තමයි මම මෙන්න මේ පැත්තේ ලියන්න කලින් කවුරුම. හරි. දැන් අපිට ආව මෙන්න මේක හරියට බීටා සමානයි ඩෙල්ටා යට a නෝට් ඩෙල්ටා තීටා. දැන් ළමයි ඩෙල්ටා a නැත්නම් වර්ගඵල ප්‍රසාරණය කියන එකට අපි දැන් සමීකරණයක් ඉගෙන ගත්තා මොකක්ද? a ඍණ a නෝට් නේ. අවසාන වර්ගඵලය ආරම්භක වර්ගඵලය අතර වෙනදී වර්ගඵල ප්‍රසාරණය දෙව. දැන් එහෙනම් මොකට ආදේශ කරමු? එතකොට ඩෙල්ටා a කියන එක මෙතනට දාන්න. එතකොට බීටා සමාන වෙනවා ඩෙල්ටා a නෝට් දාන්න a ඍණ a නෝට්. බෙදීම a නෝට් ඩෙල්ටා තීටා. හරස් කෘත්‍යය දාමු. එතකොට a ඍණ a නෝට් සමාන වෙනවා a නෝට් බීටා ඩෙල්ටා තීටා. එතකොට a උක්ත කරොත් a සමානයි a නෝට් ධන a නෝට් බීටා ඩෙල්ටා තීටා. a නෝට් පොදු පදේ එළියට ගත්තොත් 1 ධන බීටා ඩෙල්ටා තීටා කියලා. මෙන්න මේ සමීකරණය අපි කටපාඩම් කරගන්නවා. ඕකෙන් ගණන් හදන්න පුළුවන් වෙනවා. ඒක අපි මේක 4 නම් මේක 5. මේකට පස්සේ තියෙන අංකෙ මෙතනට දාගන්න. ඊට ඔන්න ඔය දෙක තමයි අපිට වර්ග ප්‍රසාරණය අපි දැන් ඉගෙන ගන්නේ සමීකරණ දෙක. හොඳයි ළමයි දැන් ඔයාලා අරක highlight කරගෙන ඉවරයිනේ අත්‍යක් කීමනේ. එහෙනම් පහලින් තියෙන රූපයේ මේ විදිහට සම්පූර්ණ කරන් ඒ දීලා තියෙන ඉතුරු ඉඩේ මේ ඔක්කොම ලියා ගන්න. ඒ ඉඩ ගලපලා අකුරු ලියා ගන්න. හරි එහෙනම් මේක ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි ළමයි දැන් තවත් පොඩි වැඩක් කරන්න යන පොඩ්ඩක් බෝඩ් එක දිහා බලා ගන්න. අපි හිතමු අපි ගාව තියෙනවා ඝනක සමචතුරස්‍රයක්. මෙයාගේ දිගත් එකයි පළලත් එකයි. එකයි එක. ඊට පස්සේ අපි දන්නවා මෙයා රත් කරාම මෙයාගේ වර්ගඵලය වැඩි වෙනවා. ඊට මෙයාගේ අලුත් දිග මම L කියලා ගත්තොත් අපි තුන් ඩෙල්ටා තීටා උෂ්ණත්වයෙන් තමයි වැඩි කරේ. ඒතකොට මෙයාගේ අලුත් දිග මම L කියලා ගත්තොත් එතන මෙයාගේ දිගත් L මේකත් අලුත් දිග L. එතකොට L අපිට හොයන්න පුළුවන් නේ ළමයි. කොහොමද L හොයන්නේ? L හොයන්න පුළුවන් මොකද? දැන් L සමාන වෙන්නේ මොකටද? L නෝට් වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටානේ. උකට දාමු මේක. එතකොට අපිට L හොයාගන්න පුළුවන්. එතකොට L නෝට් කියන්නේ ළමයි 1 නේ. 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඔන්න L උත්තරයක් ආවා. 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. එහෙනම් ඔන්න මෙයාගේ අලුත් දිග හොයාගත්තා. මොකක්ද අලුත් දිග? L කියන්නේ මොකද්ද? L කියන්නේ 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. මෙතනත් මම මේ පැත්තෙන් ලියන්න මෙතන පොඩ්ඩක් මට ඉඩ අවශ්‍යයි මේ පැත්තේ. මෙතනත් මේ L කියලා ගත්තේ මොකද්ද? 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා තමයි උස. එතකොට මේ පරණ දිගවල් දෙක මේ අලුත් දිගවල් දෙක. ඒ වගේම මෙයාගේ පරණ වර්ගඵලය මම A නෝට් කියලා ගන්නම්. අවසන් වර්ගඵලය A කියලා ගත්තොත් මේ A සහ A නෝට් අතර සම්බන්ධයක් අපි දැන් ටිකක් කලින් ඉගෙන ගත්තා. මොකද්ද? A සමාන වෙනවා මොකටද? A නෝට් වාරයක් 1
එක ධන බීටා ඩෙල්ටා තීටා කියලා එකට අපි ඉගෙන ගත්තා. ඔක දැන් ටික කරලා අපි ලියාගත්තා. කොටු කරලා අංකයකුත් දාගත්තා. දැන් ඒ කියන්නේ මෙන්න මේ වර්ගඵලයනේ. මේ වර්ගඵලය කියන්නේ මොකද්ද? එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා වාරයක් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටානේ. එහෙනම් මේ වර්ගඵලය මට ලියන්න පුළුවන්. එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ගය. ඊට පස්සේ a නෝට් කියන්නේ මේකේ වර්ගඵලයනේ. කියන්නේ එක වාරයක් එකනේ. ඒ කියන්නේ එකේ වර්ගය. එක ධන බීටා ඩෙල්ටා තීටා කියලා එනවා. හරි. දැන් මේක ප්‍රසාරණය කරන්න වර්ගය. දැන් කොහොමද ප්‍රසාරණය කරන්නේ? පළවෙනි පදයේ වර්ගය. ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය නේ. එතකොට දෙවාරයක් ඇල්ෆා ඩෙල්ටා තීටා. ධන අවසාන පදයේ වර්ගය. ඇල්ෆා වර්ග ඩෙල්ටා තීටා වර්ග සමානයි. එතන එන්නේ ඔක එකේ වර්ගය එකමනේ. එක ධන බීටා ඩෙල්ටා තීටා. දැන් මොකද කරන්නේ? එකේ වර්ගය එකයිනේ. එතකොට එකට එක කැප් වෙනවා. ඊට පස්සේ හැම එකකම මේ ඩෙල්ටා තීටා එක පදේ ගානේ කපලා දාන්න පුළුවන්. එතකොට එනවා 2 ඇල්ෆා ධන ඇල්ෆා වර්ග ඩෙල්ටා තීටා සමානයි බීටා. ඊළඟට කරන්නේ මෙහෙම දෙයක් ළමයි. මෙහෙම මේ ඇල්ෆා කියන පදය ගොඩක් පොඩි අගයක්. තේරුණාද? ඇල්ෆා කියන්නේ ගොඩක් පොඩි පදයක්. එතකොට එහෙනම් සාමාන්‍ය ළම ඇල්ෆාගේ පදේ සාමාන්‍යයෙන් අපි දැන් හදපු ගානෙත් මට මතකයි 10 ඍණ 5ක් විතර ආවා. සාමාන්‍යයෙන් ඔය ද්‍රව්‍ය වලට තියෙන ඇල්ෆා කියන්නේ ලොකු අගයක් නේ ගොඩක් චූටි අගයක්. සාමාන්‍ය 10 ඍණ 5 ඍණ 6 වගේ වල තියෙන අගයක්. එතකොට මේක ඇල්ෆා වර්ගය වගේ එකක් ගත්තොත් මේ ඇල්ෆා වර්ග වෙලා තියෙනවානේ. ඇල්ෆා වර්ගය කියන එක එතකොට 10 ඍණ 5 නම් මේක 10 ඍණ 10ක් විතරනේ. කියන්නේ සෑහෙන පොඩි. ගොඩක්ම පොඩි ඇල්ෆාට සාපේක්ෂව ඇල්ෆා වර්ග. ඉතින් ළමයි අපිට මේ ඇල්ෆා වර්ග පද ආසන්න වශයෙන් බිඳුවට සමානයි කියලා සමීකරණ වලින් ඉවත් කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ තර්කයක් මම මෙතන ලියලම එක බිඳුව කරලා දාන්නම්. මම මෙතන මෙහෙම ලියනවා ඇල්ෆා වර්ග ඉතා කුඩා අගයක් බැවින් වේ. එම නිසා ඇල්ෆා වර්ග ආසන්න වශයෙන් සමානයි බිඳුව ලෙස ගනිමු. අන්න ගත්තා. එතකොට ඇල්ෆා වර්ග බිඳුව නම් මොකක්ද ළමයි? මෙන්න මේ පදේම බිඳුව වෙනවා. එතකොට 2 ඇල්ෆා ධන ඇල්ෆා වර්ග පදේ බිඳුවයි එක ඩෙල්ටා තීටාගෙන් ගුණ වුණා. ඊටදී බිඳුවෙන් ගුණ වුණාම බිඳුවම. එතකොට 2 ඇල්ෆා සමානයි බීටා. කියන්නේ බීටා සමානයි 2 ඇල්ෆා කියලා අපිට සමීකරණයක් කියන්නේ සාමාන්‍යයෙන් ගණන් හදද්දී අපිට මේ බීටා නෙවෙයි දෙන්නේ ඇල්ෆා. ඉතින් ගානට ආදේශ කරන්න බීටා ඕන වුණොත් අපි ඇල්ෆා දෙකෙන් ගුණ කරලා බීටා හොයාගෙන ගාන හදනවා. තේරුණාද? ඉතින් බීටා දෙන්නේ නැහැ. ඇල්ෆා තමයි දෙන්නේ. ඉතින් ඇල්ෆා දෙකෙන් ගුණ කරලා බීටා හොයාගන්න පුළුවන්. ඉතින් මේකත් ගොඩක් වැදගත් වෙනවා අපිට. ඒකටත් අදාළ අංකේ ඊළඟ අංකය දාගන්න ඕන. හරි ළමයි. එතකොට ඕක තමයි අර පිටුවේ ඇල්ෆා හා බීටා අතර සම්බන්ධතාවය කියලා මාතෘකාවක් දීලා තියෙනවා. මේ ටික ලියාගන්න තමයි. එතකොට රූපය සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ දීලා තියෙන ඉඩේ වෙන ටික ඔක්කොම සම්පූර්ණ කරගන්න. හරි පටන් ගන්න. හොඳයි ළමයි අපි එතකොට පරිමා ප්‍රසාරණයට යමු ඊළඟට. එතකොට මම ගණන් ටිකක් කියමු ඔයාලට ගෙදරට දෙන්නම් මේ වර්ගඵල ප්‍රසාරණයෙන්. ඒකට බැරි ඒවා අපි ඊළඟ සතියේ සාකච්ඡා කරන්න පුළුවන් ගණන්. අපි පරිමා ප්‍රසාරණය කරන්න පටන් ගමු. හරි. ඊළඟ පිටුවේ තියෙනවා මාතෘකාව උඩ අංක 3 පරිමා ප්‍රසාරණය. වරාණස්සේ අපි ඒකට භාවිතා කරන සංකේතය ඩෙල්ටා v කියලා. දැන් තේරෙනවා මේක මොකක්ද කියලානේ. ඒක දැන් නැහැ ඉතින්. පරිමා ප්‍රසාරණය කියන්නේ ඝන ද්‍රව්‍යයක නැත්නම් මොකරි වස්තුවක උෂ්ණත්වය ඉහළ නැංගුවාම එයාගේ පරිමාව වැඩි වෙනවා. එන්නේ පරිමාව වැඩි වෙන එකට කියනවා පරිමා ප්‍රසාරණය කියලා. තේරුණානේ? එතන අලුතෙන් පොඩ්ඩක් කියව ගමු. පරිමා ප්‍රසාරණයට මොකක්ද තියෙන්නේ?
ඝන ද්‍රව්‍යයක පරිමාවේ සිදුවන වැඩිවීම පරිමා ප්‍රසාරණය ලෙස හඳුන්වයි කියලා තියෙනවා. එතකොට හරි සරලයි. වැඩි වෙච්ච පරිමාවට තමයි පරිමා ප්‍රසාරණය කියලා කියන්නේ. ඉර ගහගන්න එකට. හරි. දැන් ආපහු එක බෝඩ් එකේ බලා ගන්නකො පොඩ්ඩක්. මම ගන්නවා මොකක් හරි පරිමාවක්. අපි හිතමු ඝනකයක් වගේ හැඩයක් තියෙනවා. නගන්න කියලා. කොට මෙයාගේ ආරම්භක මේ පරිමාව V0 කියලා. ඊපස්සේ මෙයාගේ මම උෂ්ණත්වය වැඩි කරනවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. ඒතර අපි දන්නා මේක දැන් ලොකු වෙනවා. ප්‍රසාරණය දිග පළල උස ඔක්කොම වැඩි වෙනවා. ඊට පස්සේ මෙයාගේ අලුත් පරිමාණය v කියලා ගන්නවා. ඒකනේ මුළු පරිමාණය. දැන් මට මේක අර වැඩි වෙච්ච පරිමාණයෙන් ත්‍රිමාණ පොඩ්ඩක් අඳින්න අමාරුයි. මම මේ v0 එක විතරක් මේක හදන්නම්. v0 කියන්නේ මෙන්න මේ වගේ පරිමාණ. ඔන්න ඔය වගේ එකක්. මේ බලන්න. එතකොට පරිමාණ ප්‍රසාරණය කියන්නේ වැඩි වූ පරිමාව. ඒ කියන්නේ අවසාන පරිමාවෙන් ආරම්භක පරිමාව අඩු කරාම එන්නේ. හරි. එතකොට මම මේකත් මේ හරියට ලියන්නම්කෝ. මෙතන ලියන්න. එතකොට මේක පරිමාණ ප්‍රසාරණය කියන්නේ මොකද්ද? අපි ඩෙල්ටා v කියන සංකේතය ගන්න මේ ඉස්සරහට භාවිත කරන්නේ. ඒතකොට ඩෙල්ටා v දෙනවා මොකද? අවසාන පරිමාවෙන් ආරම්භක පරිමාව අඩු වුණාම පරිමා ප්‍රසාරණය දෙනවා. එතකොට මෙයාගේ එකක මොනවාද? පරිමාවක්නේ. එහෙනම් ඝන මීටර තමයි ඒකක. එතකොට තමයි මේක දැන් ඔයාලා අර highlight කරගත්තනේ කරගත්තේ නැත්නම් කරගන්න. අර්ධකෙම highlight කරලා මේ රූපේ සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ රූපෙට දකුණු පැත්තෙන් තමයි ඉලේ දීලා තියෙන්නේ. දකුණු පැත්තෙන් දීලා තියෙන ඉලේ මෙන්න මේ ටික ලියා ගන්න. හරි. එහෙනම් පටන් ගන්නකො ලියා ගන්න එක. හරි. දැන් අපි ඊළඟ මාතෘකාවට යමු. පරිමා ප්‍රසාරණතාව. වලින් පොතේ බැලුවොත් එකට සංකේතය අපි ගැමා පාවිච්චි කරනවා. හරි සරලයි කලින් ඒවා වගේම තමයි. වෙනසක් නැහැ. ඉතල කියවගමු. ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවූ විට එහි ඒකක පරිමාවක සිදුවන ප්‍රසාරණය එම ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාව ලෙස හඳුන්වනවා. ඝන ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවුවාම ඒකක පරිමාවක වන ප්‍රසාරණය. ඒක තමයි පරිමා ප්‍රසාරණතාව. අපි තව තේරුම් ගමු සමීකරණයක් ගොඩනගන ගමන්. ඒ අර්ථ දැක්වීම highlight කරගන්න. ඕවා පාඩම් කරගන්න ඕන. හරි. highlight කරගත්තානේ. දැන් බලා ගන්න බෝඩ් එක දිහා. ඊගොම මෙහෙම මම ගන්නම්. දැන් අපි ගැමාට අර්ථ දැක්වීමක් නැත්නම් පරිමා ප්‍රසාරණතාව කියන එක කියනට අර්ථ දැක්වීමක් හදාගන්න යන්නේ. මොකද ගන්න කියන්නේ පරිමා ප්‍රසාරණය. කියන්නේ අර අපි ඩෙල්ටා v කියලා ගත්ත එක කොච්චරකටද? සෙල්සියස් හෝ කෙල්වින් එකකට. ඒ කියන්නේ ඒකක උෂ්ණත්වය. දැන් මෙතන මේ ඩෙල්ටා v ප්‍රසාරණයක් ආවේ ඩෙල්ටා තීටා උෂ්ණත්වයකට. සෙල්සියස් එකට බලන්නේ ඒක ඩෙල්ටා තීටාගෙන් බෙදන්න ඕන. ඒ වගේම ඊළඟට අපි කියනවා මොකද? ඒකක පරිමාවක සිදුවන ප්‍රසාරණය. ඒකක පරිමාවකට. දැන් මෙතන මේ ඩෙල්ටා v ආවේ v0 පරිමාවකට. එහෙනම් ඒකක පරිමාවක් සඳහා බලන්න මේක v0 කියනොත් බෙද. එතකොට ඔන්න ඕක අපි කටපාඩම් කරමු. එකට අදාළ අංකය ඔයාලා බලලා දාගන්න.
ඊට පස්සේ තමයි ඊට අමතරව මේ පද ටික මම පොඩ්ඩක් මේ පැත්තකින් අඳුන්වන්න. ඩෙල්ටා v කියලා කිව්වේ පරිමා ප්‍රසාරණය. ඊට පස්සේ v naught කිව්වේ ආරම්භක පරිමාව නැත්නම් මුල් පරිමාව කියනෝනේ. ඊට පස්සේ ඩෙල්ටා තීටා කිව්වේ උෂ්ණත්ව වෙනස. ගාමා කිව්වේ පරිමා ප්‍රසාරණතාව. तर මේ ගාමාට ඒකක තියෙනවා. ගාමාහි ඒකකය මොකද්ද? ඩෙල්ටා v එකේ ඝන මීටර, v naught එකේ ඝන මීටර, ඩෙල්ටා තීටා එකේ සෙල්සියස්. එතකොට ඝන මීටර ගමන සෙල්සියස් උල්ටාවම සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්වින් නම් කෙල්විනයට කියලා ලියන්න පුළුවන්. දෙකම එකයි. ඒක ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් මේකේ තව සමීකරණයක් ඔප්පු කර ගන්න ඕන. දැන් කමු. අපිට කලින් ආවා ළමයි ඩෙල්ටා v කියන්නේ මොකද්ද? පරිමාණ ප්‍රසාරණය v ඍණ v naught නේ. අවසාන පරිමාණයෙන් ආරම්භක පරිමාණ අඩු කරා. ඒක දැන් අපි ඉස්සර ලියාගත්තා. ඩෙල්ටා v කියන්න පුළුවන් v ඍණ v naught. එතකොට එහෙනම් මම මේකට v ඍණ v naught ආදේශ කරාම ගාමා සමාන වෙනවා ඩෙල්ටා v කියන්නේ v ඍණ v naught යට v naught delta theta. ඊට පස්සේ v ඍණ v naught උක්ත කරොත් v ඍණ v naught සමානයි v naught gamma delta theta. v උක්ත කරගම. එතකොට v සමානයි v naught ධන v naught gamma delta theta. ඊට පස්සේ v naught පොදු පදේ එළියට ගත්තොත් 1 ධන gamma delta theta කියලා. මේක ළමයි අපි කටපාඩම් කරගන්න. හරි ලේසි. චුට්ටක් අර කලින් සමීකරණත් එක්ක බැලුවොත් a ට තියෙන එක l ට තියෙන එක එකම නේද? a සමාන l සමාන l naught වාර 1 ධන alpha delta theta. ඊට පස්සේ a සමානයි a naught වාර 1 ධන beta delta theta. මේක v සමානයි v naught වාර 1 ධන gamma delta theta. ඉතින් හරි එකක් මතක නම් ඊටු ටික මතක තියාගන්න එක අමාරු නෑ. ඒ පොඩි රටාවක් නේ තියෙනවා. ඒ රටාව අඳුර ගත්තම හරි. සමීකරණ ඔක්කොම හරි සරලයි. අතරම දැන් අපි සමීකරණ 6ක් ඉගෙන ගත්තාද? alpha සමානයි 2යි beta එක අමතක කරොත් සමීකරණ 6යි. ඇත්තට මේ 6ක් නෙවෙයි දැන් තියෙන සමීකරණ 2යි. එතකොට alpha තිබ්බේ alpha සමානයි delta l යට l naught delta theta. beta තිබ්බේ delta a යට a naught delta theta. දැන් gamma තියෙන්නේ delta v යට v naught delta theta. එකම වගේ සමීකරණ. මේකත් එහෙම. හොඳයි. දැන් එහෙනම් අරක highlight කරගත්තා නේ ඔයගොල්ලෝ. ඊට පස්සේ මේ රූපේ සම්පූර්ණ කරගන්න. ඊපස්සේ රූපෙට අමතරව දීලා තියෙන ඉඩේ මේ ඔක්කොම ඉතුරු ටික ලියා ගන්න ඔයාලට ගැලපෙන විදිහට. හරි එහෙනම් නෝට් එක සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. දැන් එහෙනම් පොඩ්ඩක් බෝඩ් එක දිහා බලා ගන්න. අපි අර මේ වගේ අවස්ථාවක් ගමු. ඝනකයක් හැබැයි හරියට. හරි. ඒතර ඝනකය අපි දන්නවා දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස 1 මීටරයි. හරි සෙන්ටිමීටරයි. එහෙම කොහොම හරි ඒකක දිගක් තියෙනවා කියන්නේ. එහෙනම් මෙයාලගේ අලුත් දිගවල මොනවද දෙන්නේ? මේ උස කරලා. අලුත් දිගවල. දැන් කලින් ගත්තා L naught කියන්නේ 1යි නම් L කියන්නේ මොකද්ද? 1 ධන alpha delta theta. නම් මේක එක නම් මේකත් 1 ධන alpha delta theta. එතකොට මේ උස 1යි නම් මෙතන අලුත් උස 1 ධන alpha delta theta. මේක දැන් අර ඉස්සලා අර alpha සමානයි 2යි beta බව පෙන්නන එකේ. ඔප්පු කරගෙන මම ආයෙ මේක කරන්නේ නැහැ. එකපාරම ආරම්භකදී 1යි නම් අවසානයේදී 1 ධන alpha delta theta එනවා කියලා එකපාරම දානවා. හොඳයි. එන විදිය මතක නැත්නම් පොඩ්ඩක් alpha හා beta අතර සම්බන්ධතාව කියන තැනට ගිහලා බලන්න. හරි. එතකොට මෙයාගේ මේ ආරම්භක පරිමාණ v naught කියලා ගන්න. අවසාන පරිමාණ v කියලා ගන්න. දැන් v සහ v naught
අතර සම්බන්ධයක් අපිට ලියන්න පුළුවන්. දැන් ඉගෙන ගත්තානේ. v සමාන වෙනවා මොකටද? v0 වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ඒක අපි දන්නේ නැහැ. දැන් මේ ඝනකයක් නිසා අවසාන පරිමාව v නම් v ලියන්න පුළුවන්. දිග වැඩි කිරීම පල්ල වැඩි කිරීම උසනේ. ඒ කියන්නේ 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ ඝනය. v0 කියන්නේ එක වාරයක් එක වාරයක් එක. ඒ කියන්නේ එකේ ඝනය වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා. දැන් මේක ඝන මේ ප්‍රකාශනයක්. ඒක අපි ප්‍රසාරණය කරගන්න ඕන. මතකද ප්‍රසාරණය කරන විදිය ඒක දැනගන්න ඕනේ නැහැ විභාගෙදී. පළවෙනි පදයේ ඝනය නේ. ඊට පස්සේ 3 වාරයක් පළවෙනි පදයේ වාරයක් දෙවෙනි පදයේ වර්ගය. එතකොට අල්ෆා වර්ග ඩෙල්ටා තීටා වර්ග. ධන 3 වාරයක් පළවෙනි පදයේ වර්ගීය වාරයක් දෙවෙනි පදයේ කියන්නේ එකේ වර්ගීය වාරයක් අල්ෆා ඩෙල්ටා තීටා. ධන අවසාන පදයේ ඝනය අල්ෆා ඝනය ඩෙල්ටා තීටා ඝනය සමානයි. එතන ඉතුරු වෙන එක ධන ගැමා ඩෙල්ටා තීටා. මෙහෙමයි ළමයි මේකේ ඔප්පු කිරීම වලට විභාගය අහන්නේ නැහැ. මොකද මෙතන ඝන ප්‍රසාරණයක් තියෙනවා. ඒ ඝන ප්‍රසාරණය අපේ භෞතික විද්‍යාවේ නැහැ. තේරුණාද? ඒකින්ද මේක ගණිතයේ තියෙන එකක්. ඉතින් මේ විභාගෙදී මේ ඔප්පු කිරීම අහන්නේ නැහැ. මේකේ අවසානට අපි ගන්න ප්‍රතිඵලයේ සමීකරණය තමයි අපි මතක තියාගන්න ඕනේ. ඉතින් මේකේ ක්‍රමය වලට මතක නැතුණාට ප්‍රශ්නයක් නැහැ. තේරුව එක අවශ්‍ය නැහැ. හැබැයි මතක නම් වඩාත් හොඳයි. ඉස්කෝලේ එක හරි අහන්න පුළුවන්. ඒ ලෙවල් විභාගේ නම් අහන්නේ නැහැ. දැන් මේකේ එකට එක කැපෙනවානේ. ඊට පස්සේ හැම පදේම ඩෙල්ටා තීටා එක ගන්න කපන්න පුළුවන්. දැන් එන සමීකරණ මම ලිව්වා 3යි මෙතන ඇල්ෆා වර්ග ඩෙල්ටා තීටා 3යි ඇල්ෆා දැන් ඇල්ෆා ඝනය ඩෙල්ටා තීටා සමානයි ගැමා. ඒතකොට ළමයි ඔයාලට මතක ඇති අර කලින් අපි ඇල්ෆා වර්ගය බිඳුවට සමාන කරා. ඉතා කුඩා ගයක් නේ. ඉතින් මෙතනත් ඇල්ෆා වර්ගය තියෙනවා. ඊට තමයි කියන්න පුළුවන් මම ලියන ඇල්ෆා වර්ග ආසන්න වශයෙන් බිඳුව වේ. ඊට පස්සේ ඇල්ෆා වර්ග බිඳුවන ඇල්ෆා ඝනය කොහොමද බිඳුවයිනේ. ඒක තවත් පොඩිනේ. එහෙනම් ඇල්ෆා ඝනයත් ආසන්න වශයෙන් බිඳුව වේ. එහෙනම් මෙන්න මේ පදෙත් බිඳුව නම් මේ පදෙත් බිඳුව. එතකොට මම බිඳුව වෙන පදෙත් ටික ලියන්නේ නැතුව ඉන්න ලියමු. එතකොට බිඳුව ධන 3යි ඇල්ෆා ධන බිඳුව සමානයි ගැමා. එතන අපි ලියනවා ගැමා සමානයි 3යි ඇල්ෆා. ඔකත් අර වගේ තමයි. විභාගයෙන් කවදාවත් ගැමා දෙන්නේ නැහැ. දෙන්නේ ඇල්ෆා. ඇල්ෆා දුන්නොත් ඒක 3ෙන් ගුණ කරලා ගැමා හොයාගෙන අපි ගන්න හදනවා. ඔකින්ද මේක අනිවාර්යෙන් මතක තියාගන්න. මම කිව්වේ මේ සුළු කිරීම මතක නැති වුණාට මේ අවසාන සමීකරණය මතක තියාගන්න ඕනේ. මොකද මේක අත්‍යවශ්‍යයි. මේ ටික ඉතින් මේවා ඔප්පු කිරීම නම් එහෙම ඒ ලෙවල් විභාගෙක අහන්නේ නැහැ. උනාට මම කිව්වේ ඉස්කෝලේ කාරිය આવුවොත් ලියන්න මතක තියාගන්න. විභාගෙදී ඒ ලෙවල් විභාගෙක නම් මේක තමයි ඔය. ක්‍රමය අහන්නේ නැහැ ඒ ලෙවල් විභාගෙක. තේරුණාද? හරි. දැන් ඔයාලා රූපේ සම්පූර්ණ කරගෙන නේද? ඇල්ෆා සහ ගැමා අතර සම්බන්ධතාව මාතෘකාවට පාලින් තියෙන රූපේ සම්පූර්ණ කරන් මේ ටික ලියන්න. හොඳයි ළමයි. ඊළඟ මාතෘකාව තියෙන්නේ දීලෝහ පටි. එතන දීලෝහ පටි කියන එකත් පොඩ්ඩක් අපි නිකන් ගණන් වල ඉතරම යෙදෙන එකක්. ඔක අහනවා. ඉතින් අපි ඔක දන්නවා ඇත්තටම ඔයගොල්ලෝ ඕලෙල් වලත් ඔය ඉගෙනගෙන තියෙනවා. නිකන් පොඩ්ඩක් නිකන් අපි ඒක කතා කරලා ඉමු. ඒක ඇති දෙයක් නැහැ. ටිකක් ඒ වැඩ කරන විදිහ ටිකක් කියන අපිට පොඩි අදහසක් තිබ්බම ඇති. මහා ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අපි හිතුවොත් මෙහෙම හිතන්න. දැන් දීලෝහ පටියක් කියන්නේ මොකද්ද? ලෝහ වර්ග දෙකක් මෙන්න මේ විදිහට පාස්සලා නේද? සම්බන්ධ කරලා තිබ්බම අපි ඔක කියනවා දීලෝහ පටියක්. ඒතර මේක ලෝහ වර්ග දෙකක්. ලෝහයක් මම පාට කරන්නම්. ඒතර ලෝහ වර්ග දෙකක් නම් ඒ දෙන්නගේ
ප්‍රසාරණතා දෙකක් තියෙන්නේ. එතන මෙයාගේ ප්‍රසාරණතාව මම ගන්න alpha 1. මෙයාගේ රේඛීය ප්‍රසාරණතාව alpha 2. ඊට පස්සේ තමයි අපි දන්නවා මෙයාව රත් කරොත් නේද? මෙයාගේ උෂ්ණත්වය ඉහළ නැංගුවොත් මේ දෙන ප්‍රසාරණය වෙනවා. හැබැයි මේ දෙන ප්‍රසාරණය වෙද්දී ළමයි ප්‍රසාරණතාව වැඩි එක්කෙනා වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණතාව අඩු එක්කෙනා අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. එහෙමනේ නේද? L සමානයි L නෝට් වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තියෙන්නේ. ඒත් ඇල්ෆා වැඩි එක්කෙනාගේ අවසාන දිග වැඩි. කියන්නේ එයා වැඩිපුර දිග වෙනවා. කාගේ හරි ඇල්ෆා අඩු වෙනනම් එයාගේ අවසාන දිග අඩුයි. ඒ කියන්නේ දිග වැඩි වෙන්නේ අඩුයි. ඒකට අපිට තේරෙනවා මේ දෙන්නගේ රත් කරාට පස්සේ දිගවල් දෙක වෙනස් දෙකක් එන්නේ. එතකොට අපි හිතුවොත් නිකන් උදාහරණයක් මේකේ අවස්ථාවට අපි ගමු alpha 1 විශාලයි alpha 2 කියලා. එහෙනම් මේක රත් වුණාට පස්සේ මේ alpha 1 තියෙන මෙයාගේ උඩ එක්කෙනාගේ දිග යට එක්කෙනාගේ දිගට වඩා වැඩි වෙන්න ඕන. ප්‍රසාරණතාව වැඩි එක්කෙනාගේ දිග වැඩි වෙනවා. ඉතින් ඔය එහෙම හින්දා මේ දෙන්නගේ දිගවල් වෙනස් දිගවල් වලින් වැඩි වෙනකොට මේ දීර්ඝ පටිය වක්‍රාකාරව නැවෙන්න ගන්නවා. ඒක රත් වුණාට පස්සේ එතකොට මෙයාගේ හැඩය මම ගත්තොත් අලුත් හැඩය මේ වගේ හැඩයක් ගන්න. ඔන්නේ වගේ හැඩයක්. දිගත් වැඩි නම් තියෙන්නේ. මේ විදිහටම උඩ තියෙන කියලා. නෑ වගේ. තර ප්‍රශ්න දැන් තේරෙනවා නේ මේ උඩ එක්කෙනාගේ දිග වැඩි කියලා මේ යටපටිනවනේ. මේක රූප බැලුවත් පේනවනේ. එතන හරි. එතකොට මේ අනිවාර්යෙන් ප්‍රසාරණතාව වැඩි එක්කෙනා මෙයාගේ alpha 1 එක. එතන ප්‍රසාරණතාව අඩු එක්කෙනාගේ පැත්තක තමයි නැවෙන්නේ නේ. alpha 2 යට එක්කෙනාගේ ප්‍රසාරණතාව අඩුයි. ඉතින් ඒ පැත්තට තමයි මේක නැවෙන්නේ. ඔන්න ඔය විදිහට ගණන් අහලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රසාරණතාව අතර සම්බන්ධයක් දීලා උඩටද නැවෙන්නේ යටටද නැවෙන්නේ කියලා වගේ අහනවා. ඉතින් ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. ප්‍රසාරණතාව අඩු එක්කෙනාගේ පැත්තට තමයි මේක වක්‍ර වෙන්නේ. පැහැදිලි? හරි. එහෙනම් ආයේ මොකුත් නෑ ඔය දීලෝහපටි කියලා දීලා තියෙන සම්පූර්ණ ඉඩම අරගෙන මෙන්න මේ ටික ඇඳගත්තා නම් හරි. ලස්සනට ඇඳගන්න එනවා. හොඳයි. දැන් අපි ඊළඟ මාතෘකාවට බලා ගන්නවා. අපි හිතමු අපි ගාව තියෙනවා මෙන්න මෙහෙම එකක්. තහඩු කැවැල්ලක් තියෙනවා. නම තහඩුවක් තියෙනවා. ඉතින් මම කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඔය තහඩු කැවැල්ලෙන් මම මෙහෙම පොඩි සිදුරක් කපා ගන්නවා. මැදින් තහඩුවේ මැදින් අර වෘත්තාකාර සිදුරක් කපනවා. සිදුරක් කපනවා. කොටසක් ගලවලා එක. මෙයාගේ අලුත් වර්ගපය. ඒතකොට මෙයාගේ දැන් ඉතුරු වෙන්නේ ඔන්න මම පාට කරන කොටස විතරයි. මැද තියෙන්නේ සිදුර. ඊට පස්සේ දැන් එතන ඕන නම් මම ඒ ගලවලා අයින් කරපු සිදුර කපලා අයින් කරපු තහඩු කැවැල්ල මේ පහලින් ඇද ගන්නම්කෝ. කපලා අයින් කරපු තහඩු කැවැල්ල මම පහලින් බඳිනවා. ඒක හැඩය වෘත්තාකාර හැඩයක් එනවා. ඉවත් කරපු තහඩු කැවැල්ල ඔන්න තියෙනවා. ඊට පස්සේ ළමයි මෙන්න මේක මම මෙයාව රත් කරනවා. මේ සිදුරක් සහිත මේ තහඩුව යාගේ උෂ්ණත්වය මම ඉහළ නංගනවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. ඒක රත් කරනවා. ඩෙල්ටා තීටා මෙතන යටින්ම ලියන්න ඕන කියලා විදියක් නෑ ඔක ලියුවා. මෙයාගේ උෂ්ණත්වය මම ඉහළ නංගනවා ඩෙල්ටා තීටා ප්‍රමාණය. එතකොට මේ තහඩු කැවැල්ල ප්‍රසාරණය වෙනවා.
හරිද? මේ තහඩුව ප්‍රසාරණය වෙනවා. ඒතර එයාගේ අලුත් ප්‍රමාණය සයිස් එක මම අඳින්නම්. ඔන්න ඒ වගේ කියලා. මේක තමයි එයාගේ අලුත් සයිස් එක. අලුත් වර්ගඵලය. ඔන්න ඒ වගේ තහඩුව ප්‍රසාරණය වෙනවා. හැබැයි ළමයි මතක තියාගන්න ඒ තහඩුව ප්‍රසාරණයේදී මේ සිදුරට මොකක්ද වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. ඒක තමයි මෙතන මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මතක තියාගන්න මේ තහඩුව ප්‍රසාරණය වෙද්දී මේ සිදුරත් ප්‍රසාරණය වෙනවා. තේරෙනවද? සිදුර පොඩි වෙන්නේ නැහැ. සිදුර ඒකත් ප්‍රසාරණය. ඒකට අලුත් සිදුරේ අලුත් වර්ගඵලය ගත්තොත් මෙන්න මේ වගේ වර්ගඵලයක්. මේකේ වර්ගඵලයට වඩා මේකේ වර්ගඵලය වැඩි වෙලා ඉන්නේ. ඒක තමයි සිදුරේ අලුත් වර්ගඵලය. ඔබම පිළිගන්න. ඔන්න ඔක තමයි අලුත් තත්ත්වය. මතක දැන් සිදුර මේ පොඩි වෙන්නේ නැහැ, සිදුරත් ලොකු වෙනවා. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි දැන් අපි මේ සිදුරින් ගලවපු තහඩු කැබැල්ල තියෙනවානේ. එයාටත් මේ උෂ්ණත්ව වෙනසම දුන්නොත්, එයාගේ උෂ්ණත්වය ඩෙල්ටා තීටා වලින් වැඩි කරොත් මෙයාගේ අලුත් වර්ගඵලය මේ සිදුරේ අලුත් වර්ගඵලයට සමානයි. ඒක තමයි ඊළඟ කතාව. කතන්දරේ. මේ සිදුරේ අලුත් වර්ගඵලයට ඒ සිදුරේ වර්ගඵලයේම තියෙන තහඩු කැබැල්ලේ අලුත් වර්ගඵලය සමාන වෙනවා. මෙන්න එතකොට මේක සිදුර ගත්තොත් මේ තහඩු කැබැල්ල ගත්තොත් මේ තහඩු කැබැල්ලේ අලුත් වර්ගඵලය මේක. ඒතර අපිට ඕන මේක ගෙනල්ලා ආයෙ ගානට මේක ඇතුළට සෙට් කරන්න පුළුවන්. මේකකින්ද එතකොට මේ ඕක තමයි මට කියලා දෙන්න ඕන. කියන්නේ සිදුරක සිදුවන ප්‍රසාරණය ඒ සිදුරේ වර්ගඵලයට සමාන තහඩු කැබැල්ලක සිදුවන ප්‍රසාරණයට සමාන වෙනවා. එතකොට ඔයාලා දැන් මෙහෙම දන්නවනේ මෙයා ඒ නෝට් කියලා අරන් මෙයා ඒ කියලා අරන් නේද අවසාන වර්ගඵලය හොයන්න පුළුවන් නේ තහඩු කැබැල්ල. අන්න ඒ විදිහට මේ සිදුරේ ආරම්භක වර්ගඵලය ඒ නෝට් කියලා අරන් සිදුරේ අවසාන වර්ගඵලය කියලා අරන් ඒ සිදුරටත් අර අපි ඉගෙන ගත්ත සමීකරණ දාන්න පුළුවන්. තේරෙනවද? සිදුරට දාන්නත් පුළුවන්. තහඩු කැබැල්ලක දානවා වගේ සිදුරට ඒ සමානයි ඒ නෝට් වාරයක් එක තන බීටා ඩෙල්ටා ටික දාන්න පුළුවන්. මෙයාට දාන්නෙත් එහෙමනේ. ඒ විදිහට සිදුරට දාන්නත් පුළුවන්. ඒ ඕක මතක තියාගන්න. සිදුරක ප්‍රසාරණය ඒ සිදුරේ වර්ගඵලයේම තියෙන තහඩු කැබැල්ලක ප්‍රසාරණයට සමානයි. පැහැදිලි? හරි කියවා ගමු ඒ සිදුරක ප්‍රසාරණය කියලා තියෙන මාතෘකාවට පහලින් තියෙන එක. මොකද්ද කියන්නේ? සිදුරක් සහිත තහඩුවක උෂ්ණත්වයේ ඉහළ නැංවීමේදී සිදුරද ප්‍රසාරණයට ලක් වේ. ඒක පළවෙනි ක්‍රම. ඊළඟට සිදුරේ සිදුවන ප්‍රසාරණය සිදුරේ වර්ගඵලයට සමාන තහඩු කැබැල්ලක සිදුවන ප්‍රසාරණයට සමානයි. සිදුරේ ප්‍රසාරණය සිදුරේ වර්ගඵලයෙන් තියෙන තහඩු කැබැල්ලක ප්‍රසාරණයට සමානයි. සිදුර ප්‍රසාරණය වෙන විදියයි මේ තහඩු කැබැල්ල ප්‍රසාරණය විදියයි සමානයි. හොඳයි. ඒ වාක්‍ය දෙක highlight කරගන්න. ගොඩක් වැදගත්. මම දැන් ගෙදර වැඩ දෙනවා ගණන්. ඒකට ඒ ගණන් ටික හදාද්දි තේරෙයි මේවා කොච්චර වැදගත් වෙනවද කියලා. මේවා කොච්චර ඒ ගණන් වල මේවා අහනවද කියලා ඔයාලට තේරෙයි. හරි. highlight කරගත්තනේ. ඊට පස්සේ පහළ දීලා තියෙන පොඩි රූපෙ චුට්ටක් අඳින්න ලේසි වෙන ඔයාලට වෙලාව ඉතුරු කරගන්න නේද? මේ කොටු ටිකයි රවුන්ඩ් ටිකයි දීලා තියෙනවා. ඔය ඉතුරු ටික සම්පූර්ණ කරගන්න මේවා පාට කරලා නේ. මේ ටික පාට කරලා රූපේ එහෙනම් සම්පූර්ණ කරගන්න. අප බෝඩ් එක දිහා බලා ගන්න ළමයි පොඩි තවත් කතන්දරයක් කියලා දෙන්න යන්නේ. අපි හිතමු අපි ගාව තියෙනවා මෙම වෘත්තාකාර තහඩු කැබැල්ලක්. මොන වගේ වෘත්තාකාර තහඩු කැබැල්ලක් තියෙනවා. චුට්ටක් ලොකුට නැත්නම් අන්න අපේ තහඩු කැබැල්ල. ඊට පස්සේ ඔය උසම තියෙන මං ගාව තියෙන තව දන්නක්. ඒ උසම තියෙන්න ඕනේ නේද? ඉතින් මම පොඩි නිවි කැලක් ගන්න දීසියට. දණ්ඩකුත් තියෙන හැබැයි දණ්ඩේ උසත් මෙයාගේ උසට සමානයි.
ඊළඟට මම ගන්නම් ත්‍රිකෝණාකාර තහඩුවක්. ඒ ත්‍රිකෝණය උසත් මේක උස තමයි. ඒ කියන්නේ එකම උස තියෙන්නේ. හැබැයි විවිධ හැඩතල හැඩේ වෙනස්. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙන්නේ. එකම උස තියෙන්නේ. හැබැයි හැඩේ වෙනස්. තව එකක් ගන්න මම නිකන් මේ වගේ හැඩයක්. දාලා පොඩ්ඩක් දෙපැත්තෙන් මහත් කරලා ගන්න. මේ වගේ හැඩයක් ගන්න. නමුත් ඊට පස්සේ තමයි පොඩ්ඩක් මේක පාටක් කරගන්නම්කෝ. මේ දිනවාද එකම ද්‍රව්‍යයෙන් හදන ලද එකම උස පවතින හැබැයි හැඩය එකිනෙකට වෙනස් තහඩු හතරක්. තහඩු හරි වස්තු උනත් අවුලක් නැහැ. තහඩු හරි වස්තු හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මෙයාව රත් කරනවා. මෙයාගේ උෂ්ණත්වය මම ඉහළ නංගනවා ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. එතකොට මොකක්ද වෙන්නේ? මේක අපි දන්න ප්‍රසාරණය නේ. ඒකට දැන් මෙයාගේ අලුත් හැඩය ගත්තොත් මෙන්න මේ වගේ ලොකු වර්ගඵලයක් ප්‍රසාරණය වෙනවා. මේක තමයි මේක අලුත් හැඩය. මේ උෂ්ණත්වය ඉහළ නැංගුවා ඩෙල්ටා තීටා ප්‍රමාණය. ඒතකොට තමයි මම ඊළඟට මෙන්න මේ දණ්ඩයේ උෂ්ණත්වයත් ඉහළ නංගනවා. මේ ඩෙල්ටා මෙයා මේ වෙනසීම ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ. ඒතර මතක තියාගන්න ළමයි මෙයාගේ අවසාන උසක් තියෙනවා. ඒ උසම තමයි මෙයාත් වෙන්නේ. තේරෙනවද කියපුවා? හැඩේ වැඩක් නැහැ. හැඩේ මොකක් වුණා? මෙතන ආරම්භක උසයි මේ දෙන්න මෙයාගේ ආරම්භක උසයි මෙයාගේ ආරම්භක උසයි සමාන නම් මෙයාගේ අවසාන උසම තමයි මේකටත් වෙන්නේ. ඒතකොට මේ ගන්න අතුරන් පස්සේ මේ මට්ටමට වෙනවා. මේ උස වෙනවා. අර දෙපැත්තෙන් මහත් වෙනවා. ඉතින් හැම පැත්තකම ප්‍රසාරණය වෙනවා. ආරම්භක උසවල් දෙක සමාන නම් අවසාන උසවල් දෙකත් සමාන. ඒ කියන්නේ මේ දෙන්නගේ රේඛීය ප්‍රසාරණ සමාන වෙනවා. ඒ රේඛීය ප්‍රසාරණයට හැඩය බලපාන්නේ නැහැ. තේරුණාද? හැඩය වැඩක් නැහැ. ආරම්භක උසවල් සමාන නම් අවසාන උසවලුත් සමාන. හැඩය අදාළ නැහැ. මේ ත්‍රිකෝණයටත් ඒකම තමයි තියෙන්නේ. මම විශ්තමන් ශාන්ති ඉහළ ගණන් ගන්න ඩෙල්ටා තීටා ප්‍රමාණයකින්. ඒතර මෙයාගේ අලුත් වර්ගඵලය ගත්තොත් මෙන්න මේ වගේ. මෙයාගේ උෂ්ණත්වය බෙහෙල් ළඟම ඩෙල්ටා තීටා වලින්. එතකොට එයාගෙත් වෙන්නේ හැඩේ වෙනස් වුණාට විශාල වුණාට මේ අනිත් ඒවාට ආපු උසම තමයි මෙයාගේ අලුත් හැඩයටත් තියෙන්නේ. ඒක ගත්තොත් මෙන්න මේ වගේ හැඩයක් එනවා. ඒකට ඔන්න ඒ වගේ. ඒ කියන්නේ හැඩ එකින් එකට වෙනස් වුණාට ආරම්භක උසවල් සමාන නම් එකම ද්‍රව්‍යයෙන් හදලා තියෙනවා නම් එකම උෂ්ණත්ව වෙනසකට දුන්නම එයාගේ අවසාන උසවලුත් සමාන වෙනවා. එකින් එකට උසවල් සමාන. ඒ කියන්නේ හැඩේ බලපෑමක් නැහැ රේඛීය ප්‍රසාරණයට. මට හිතෙන්නේ තේරෙන්නේ නැති. අපි මේ අර්ථ දැක්වීම ඒ පොඩි හැඳින්වීමක් තියෙන එක කියවගමු. විවිධ හැඩ ඇති වස්තුන්ගේ රේඛීය ප්‍රසාරණය එකම ද්‍රව්‍යයෙන් තනනු ලැබූ සමාන දෙකින් යුත් එහෙත් විවිධ හැඩ සහිත කොටස් වල උෂ්ණත්වය සමාන ප්‍රමාණ වලින් ඉහළ නැංවීමේදී ඒවායේ සියල්ලෙහි අවසාන දිග ප්‍රමාණ එක සමාන වේ.
තේරුණානේ? අවසාන දිග සමාන. හැඩේ වෙනස් වුණාට අවුලක් නැහැ. අර්ථ දැකීම ඒ ටික highlight කරගන්න මේ ඡේදේ. හොඳයි. දැන් මේ ටික ඒ රූපේ සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. දැන් මේ ටිකත් අහන්න. අහලා වීඩියෝ එක බලන්න නැත්නම් ඉන්න බලන්න නැත්නම් දැන් තියරි ඉවරයි. පොඩ්ඩක් මේකත් අහගන්න. දැන් එතකොට මේ සතියේ එතකොට අපි ඔන්න මොකක්ද ඉවර කරේ? ඝන ප්‍රසාරණයේ සිද්ධාන්ත ඉවරයි. එක ගානක් විතරක් අදට හැදුවා. එතකොට ළමයි දැන් මේකේ අර පිටිපස්සේ දැන් ඔයාලා දන්නවා කොතනද කියලා නේද? බහුවර්ණ ගැටලු තියෙනවා. දැන් මේ ටියුට් එක නැති අයට ප්‍රශ්නයක් නැහැ. මේ පහළ description එකේ තියෙන link එකෙන් ටියුට් එක ගන්න පුළුවන්. ඒකෙත් බහුවර්ණ ටික අගහරිය තියෙනවා. 61 වෙනි පිටුවේ වගේ ඒ හරිය තියෙනවා. එතකොට මේ ගණන් වල ළමයි දැන් ඝන ප්‍රසාරණයේ ගණන් බලන්න කීයක් තියෙනවද කියලා? ගණන් 17ක් තියෙනවා. 17න් එක ගානක් අපි අද හැදුවා. එතකොට 17න් එකක් ගියාම 16ක් ඉතුරුයි. එන්න ඒ 16 මේ සතියේ ගෙදර වැට්ට දෙනවා. එතන ඔය ගණන් 16 හදන්න. හරි. හදලා ඔය ගණන් 16 බැරි වෙන ගණන් ටිකක් තියෙනවා. හදාගන්න බැරි. උත්තර එන්නේ නැති ගණන් ටිකක් තියෙනවා. ඒ ඔයාලට උත්තර බලා ගන්න පුළුවන් පිටිපස්සේ ආ. චුට්ටක් මේ පිටිපස්සට පෙරලලා බලන්න. බහුවර්ණ පිළිතුරු ටික දීලා තියෙනවා. එතකොට ඒ ගාන හදලා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් නේ පිටිපස්සේ. එතන උත්තර දීලා තියෙනවා. ඒතර ඒ උත්තර වලින් ඔයාලා හදපු විදිය හරිද වැරදිද කියලා බලා ගන්න. ඊට පස්සේ උත්තර ගාන හදන්න පිටිපස්සෙන් උත්තර චෙක් කරගන්න. ඊට පස්සේ වැරදිච්ච ගණන් ටික උත්තර බලලා හදන්න උත්සාහ කරන්න. තේරුණාද? දැන් උත්තරේ දන්නවනම් හදා ගන්න පුළුවන් නේ. අන්න එහෙමත් try කරන්න. එහෙමත් try කරලා බැරි වෙන ගණන් ටිකක් ඉතුරු වෙනව නේද? අන්න ඒ ගණන් වල ප්‍රශ්නාංක ටික මට මැසේජ් එකක් දාලා තියන්න WhatsApp වලින් personal number එකට group එකේ දාන්න එපා. මට මැසේජ් එකක් දාන්න මේ ගණන් ටික හදා ගන්න බෑ සර් කියලා මැසේජ් එකක් දාන්න. ඒකට මේ බෑ කිව්ව ගණන් ටික මම ඊළඟ සතියේ වීඩියෝ එකේ ඔයාලට හදලා පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එක දාපු ඉඳස බැලුවොත් තමයි නැත්නම් සතියක් විතර පරක් වෙලා බලන අයට ඒක chance එක නැති වෙනවා. මොකද එතකොට ඊළඟ වීඩියෝ එක හදලා ඉවරනේ. ඒකින්ද දාපු ගමන්ම බලපු ළමයින්ට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් ඉක්මනට හදලා බැරි වෙච්ච ගණන් ටික දෙපාරක් හදන උත්තර බලලා try කරන්න. ඒත් බැරි වෙන ඒවා තියෙනවනේ. අන්න ඒ ටික විතරක් මට මැසේජ් කරන්න. මම ඊළඟ වීඩියෝ එකේ ඒ ටික ඔයාලට සාකච්ඡා කරලා දෙන්නම්. තේරෙනවද? උතන ලබන සතිය අපිට මම හිතන්නේ ඔයාලා ගණන් අහන ප්‍රමාණය අනුව කිසියම් වෙලාවක් යයි ඒ ගැටලු ටික සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපිට ද්‍රව ප්‍රසාරණය ආරම්භ කරන්න පුළුවන්. වෙලාව විතර සමාහට අවසන් කරන්නත් පුළුවන් වෙයි ලබන සතියෙම. හොඳයි ළමයි. එහෙනම් ඔය ටික තමයි අදට තියෙන්නේ. අපිට එහෙනම් දැන් පන්තිය අවසන් කරන්න පුළුවන්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.